අපි අද දවසේ කතා කරන මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ දැනට පවතින පොහොර සම්බන්ධ දැවැන්ත ප්‍රශ්නය අනාගතයට බලපාන ආකාරය. එතකොට මේක මේ දවස්වල කාලීන වශයෙන් සාකච්ඡා වෙන මාතෘකාවක්නේ. මේකට කරුණු දක්වද්දී අපි විශ්ලේෂණාත්මක ව්‍යාකරණානුකූල මට්ටමින් කරුණු දැක්වීමක් කළ යුතුයි. අපි සුපුරුදු පරිදි මේ රචනාව සඳහා තොරතුරු ලියාගද්දී ඉස්සල්ලාම ලියන්න ඕනේ අපි ආරම්භක ඡේදය. රචනාවේ ප්‍රවේශ ඡේදය. එතකොට මේ මාතෘකාවට අපි ප්‍රවේශ වෙද්දී හරවත් වැකියකින් කවුරු හරි කියපු උද්ෘතයකින් මේකේ ප්‍රවේශය සිදු කරා නම් අපිට ලස්සන්ට මේ මාතෘකාවේ ආරම්භය සනිටුහන් කරන්න පුළුවන්. මම ඒකට මෙහෙම ආරම්භක ප්‍රවේශයක් වැකියක් දෙනවා. වවන්නෝ දිනන්නෝය. මේකේ හොඳම ප්‍රවේශය මං හිතන්නේ මේ ප්‍රකාශය. වවන්නෝ දිනන්නෝය. ඔන්න ඔය වගේ ප්‍රකාශයකින් ඔයා පටන් ගන්න. වවන්නෝ දිනන්නෝය යනුවෙන් අපේ ජනප්‍රවාද තුල එන විශේෂිත ප්‍රකාශයක් ඇත. ඔන්න ඔය වගේ ප්‍රකාශයකින් පටන් ගන්න. දැන් ඔයා ඒක දාලා ඒක අදාළ කරන්න ඕනේ මාතෘකාවට. ඒතර ඔයා කියන්න ඕනේ වවන්නෝ දිනන්නෝය කියන මාතෘකාව නැත්නම් ඒ ප්‍රකාශය අපි ගත්තොත් ඒ තුලින් පැහැදිලිව පෙන්නනවා ලංකාව විතරක් නෙවෙයි ලෝකයටම වැදගත් පොදු පරමාදර්ශයක්. හේතුව අද ලෝකයේ මිනිස්සු ජීවිතය ගත කරද්දී මිනිසුන්ට අත්‍යවශ්‍ය සාධක අතරට එන්නේ ආශ්වාස කරන ඔක්සිජන් වාතයයි බටර් දාගන්න කැම ටිකයි වතුර ටිකයි ඒ අවශ්‍යතා ටික. ඒතර මිනිසුන්ගේ මානව ජීවිතය තුළ මානව ජීවිතය රඳා පවතින්න සහ මානව ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක් වන මෙන්න මේ කරුණාකාරණා කීපය අතරින් ආහාර සඳහා හිමිවන්නේ අද්විතීය ස්ථානය. අද ලෝකයේ ගොඩක් රැකියාවල් කරන්නේ මහන්සි වෙන්නේ දුක් විඳින්නේ හැමදේම කරන්නේ බඩට කැම ටික දාගන්න. බඩට කැම ටික දාගන්න එක තමයි අපි කියන්නේ ජීවත් වෙනවා කියලා. බඩගෝස්තරේ රකින්න එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මිනිස්සු මේ ආහාර පිළිබඳව කරන සටන තුලදී ආහාර සඳහා මිනිස්සු තමන්ගේ ජීවිතය තුල කරන අරගලය තුලදී වැවීම කියන දේ අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඈත අතීතයේ සිටම අද දක්වත් අද සිට හෙට දක්වත් මේ වර්තමාන අනාගත අතීත කාලත්‍රයම අදාළ කරගද්දී වවන්නෝ තමයි දිනලා තියෙන්නේ. අද ලෝකේ ප්‍රධාන සංවර්ධිත රටවල් අපි ගත්තාම ඒ සංවර්ධිත රටවල් එතනට ස්වාධීනව සංවර්ධනය කරා ළඟා වෙලා තියෙන්නේ වැවීම තුලින්. ලෝකයේ මෑත කාලයේ දියුණුවටපත් වෙච්ච චීනය කියන රට තනිකර වවන රටක්. ඇමරිකාව කියන රටේ තිරිඟු ඉරිඟු අක්කර ලක්ෂ ගණනක් හෙක්ටයාර ගණනක් තියෙන වවන රටක්. ඕස්ට්‍රේලියාව කියන රට වවන රටක්. හරිද? අපි ගත්තාම ඉන්දියාව කියන්නේ වවන රටක්. මෑත කාලේ දකුණු ආසියාවේ ඉන්න ප්‍රධානතම රට ප්‍රධානියා. එතකොට ලෝකේ ගොඩාක් සංවර්ධිත රටවල් වල තියෙන විශේෂත්වය තමයි ඒ කට්ටිය වවලා තියෙන. වවලා තියෙන නිසාම දිනලා තියෙන. මොකද වර්තමානයේ අපි කොච්චර මොන දේ කිව්වත් මේක ඇවිල්ලා සයිබර් ලෝකයක් වුණා. විශ්වගම්මාන සංකල්පයක් මේ තුල ක්‍රියාත්මක වුණා. ගෝලීයකරණ සංකල්ප අප රට තුල ක්‍රියාත්මක වුණා. මතක තියාගන්න ඕනේ හැමදාම වවන්නෝ තමයි දිනලා තියෙන්නේ. හැමදාම දිනන්නේ වවන්නෝ. ඒතර වවන්නෝ තමයි දිනන්නේ. ඒ නිසා වැවීමත් එක්ක සම්බන්ධ කෘෂිකර්මාන්තේ රටක ආර්ථිකය නංවාලීමට සහ මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක්. නමුත් අපේ ලංකාවේ අද වෙන විටදී වැවීම සම්බන්ධයෙන් වැවීම හා සම්බන්ධ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අද්විතීය ගැටලු රැසක් අර්බුද රැසක් පැන නැගිලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මෑත කාලයේ බලයට පත් වෙලා ඉන්න ආණ්ඩුව ගෙනාපු විවිධ තීරණ සහ ප්‍රතිපත්ති තුලින් අද ගොවියාට වවන්නට අවශ්‍ය පොහොර සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මේ පොහොර සම්බන්ධයෙන් ගැටලුව කුඩාවට ඇති වුණාට අද වෙද්දි මේක විශාල වශයෙන් වර්ධනය වෙලා අපේ ජන සමාජය තුළ ගොවීන්ට කෘෂිකර්මාන්තය සඳහා අවැසි වැවීම සඳහා අවැසි පොහොර නැතිවීම නිසා මේක අපේ රටේ අනාගතයට යම් ආකාරයේ බලපෑමක් ඇති කරලා තියෙනවා.
එතකොට ශ්‍රී ලංකාවේ දැනට පවතින පොහොර සම්බන්ධ දැවැන්ත ප්‍රශ්නය රටේ අනාගතයට මිනිසුන්ගේ අනාගතයට දැඩි බලපෑමක් ඇති කළා තියෙනවා. ඒ නිසා හැකි ඉක්මනට මේ පොහොර සම්බන්ධයෙන් ගැටලුව දැවැන්ත ප්‍රශ්නය විසඳලා මිනිසුන්ට නැත්තම් ගොවියන්ට වැවීමට කුෂිකර්මාන්තයේ නියැලීමට අවැසි සම්පත් ප්‍රමාණය ලබා දීලා සපෝට් එක දීලා යම් ආකාරයේ ගාමක බලපෑමක් සපෝට් එකක් ඇති කරලා මේ தත්ත්වය වහාම විසඳලා ලංකාවේ පෙර පැවති කුෂිකර්මාන්තයේ නැවතත් ස්ථාපිත කළ යුතුයි කියලා රචනාවේ වැදගත්කම කියන ප්‍රකාශය තුලින් ඔබට ආරම්භක ඡේදය අවසන් කරන්න පුළුවන්. ඔය ආරම්භක ඡේදය තුල මම කියපු කරුණු කාරණා වලින් ඔබට අල්ලගන්න පුළුවන් කැච් කරගන්න පුළුවන් කරුණු ටික අරගෙන ලස්සන ඡේදයක් විදිහට ලියන්න ඕන. ඊට පස්සේ අපි යනවා ඡේදයේ අවසානයේට පස්සේ අන්තර්ගත ඡේදවල ආරම්භක කොටසට. එතකොට අන්තර්ගත ඡේදයේ ඊළඟට ඔය ආරම්භක කොටස තුල ලියන්න ඕනේ මේ මාතෘකාව කොටස් කරලා කඩලා වෙන වෙනම හඳුන්වලා. එතකොට අපිට මේක ඉස්සල්ලාම කියන්න පුළුවන් ශ්‍රී ලංකාව කියන මොකක්ද අපේ රට ගැන කියන්න පුළුවන් පොඩි වචනයක් දෙකක්. එතකොට ඊළඟට කියන්න පුළුවන් දැනට පවතින පොහොර සම්බන්ධ දැවැන්ත ප්‍රශ්නය කියන්නේ මොකක්ද දෙවෙනි කාරණා. තුන්වෙනියට කියන්න පුළුවන් ඒක අනාගතයට බලපාන ආකාරය මොකක්ද. මේ සම්බන්ධයෙන් කෙටි විස්තර කීපයක් අර්ථකථනයන් කීපයක් නිර්වචන කීපයක් හැඳින්වීම් කීපයක් ඔබ ඉදිරිපත් කරන්න ඕන රචනා මාතෘකාව තුල. අපිට කියන්න පුළුවන් ඉස්ලාම ශ්‍රී ලංකාව කියන රට ගැන. ලංකාව කියන්නේ පෘථිවි තලයේ තියෙන සමකාසන්න කලාපයේ පිහිටි රට. එතකොට අපේ රටට දෛනික වර්ෂාපතනයක් සහ දෛනික උෂ්ණත්වයක් ලැබෙනවා. දින 365ෙම ලැබෙන උෂ්ණත්වය සහ වර්ෂාපතනයේ සමබැවින් අපේ රටේ නිවර්තන දේශගුණීය තත්ත්වයක් තියෙනවා. මේ නිවර්තන සෞම්‍ය දේශගුණයත් එක්ක අපේ රට ඇවිල්ලා සුවිශේෂිත සාරවත් පසකින් යුක්ත ලෝකයේ තියෙන බහුල ශාක ප්‍රජාවක් වගා කිරීමට හැකි වැඩිපුර අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් තියෙන රට. මේ අපේ රට ඈත අතීතයේදී කුෂිකර්මෙන් ඒකාලෝකත්වයට පත් කරපු අපේ අතීත මුතුන් මිත්තෝ පැරැන්නෝ අපේ රට ලෝකයේ අනිත් රටවල් වලට කණ්ඩ දෙන රටක් බවට පත් කරා හැදුවා. මේ නිසාම අපේ රටට ඈත අතීතයේදී පෙරදිග ධාන්‍යගාරේ වැව් බැඳි රාජ්‍ය මේ වගේ විවිධ නම් වලින් විරුදාවලි පවා ලබා දුන්නා. එතකොට ලංකාව කියලා කියන්නේ ඈත අතීතෙම වබපු රටක් කුෂිකර්මාන්තෙන් වැජබුණු රටක්. මේ රට එක්සේසත් කරපු හැම රජවරයෙක්ම ඈත අතීතයේදී කුෂිකර්මාන්තයේ ඔප්නංවාලීම උදෙසා වැඩ කටයුතු කරා. එතකොට අපේ රටේ ඒ කුෂිකර්මාන්තයත් එක්ක බැඳිච්ච වාරි කර්මාන්තය වගේ දේවල් තුලින් ලෝකයේ මවිතයට පත් කරන්න පුළුවන් සංස්කෘතියක් අපේ රට තුල නිර්මාණය කරලා තිබ්බා. හැබැයි අද වෙද්දී එහෙම සංස්කෘතියක් තිබ්බ රටකට ඉදිරි අනාගතයේ මාස කිහිපයකට හෝ අස්වැන්න ලබා ගැනීමේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ලෝකයටම කණ්ඩ දීපු බත් දීපු රටට අද මෙට්‍රික් ටොන් බර ගණන් පිට රටවල් වලින් සහල් ආයනනය කිරීමට සිදු වෙලා තියෙනවා. මේක කාලකන්ණි වැඩක් මේක ක්‍රියාදාමයක්. ලෝකයේ අනිත් රටවල් වලට කණ්ඩ දීපු අපේ රටේ මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ අද වෙද්දී? අද පිට රටවල් වලින් තමයි අපි හාල් ගෙනලා කන්නේ. කොයිතරම් මේක අවඩක්ද? කොයිතරම් මේක අපේ රටට අපහසයක්? කෙසේ නමුත් ලංකාවේ අද තත්ත්වය ඒකයි. ඒක ලංකාවේ අද වෙද්දී දැනට පවතින පොහොර ගැටලුවක් තියෙනවා. සම්බන්ධ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා පොහොර සම්බන්ධ. අන්න ඒක ගැන ඔබ පැහැදිලි කරන්න ඕන. ලංකාවේ කුෂිකර්මාන්තය ඈත අතීතයේ සිට වර්තමානයේ දක්වා පැමිණෙද්දී ක්‍රමක්‍රමයෙන් කඩා වැටීමකට පත් වුණා. ඒකට විවිධ හේතු පැවතිය. විවිධ සමාජ හේතු තිබ්බා. විවිධ ආර්ථික හේතු තිබ්බා. විවිධ සංස්කෘතික හේතු තිබ්බා. විවිධ රජයන් වල ගත්ත තීරණ බලපෑම රජයන් මගින් සහාය ලබා දීම පිළිබඳ ගැටලුවක් ආවා. ලංකාවේ කුෂිකර්මාන්තය පිළිබඳ රජයන් වලට ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම බලපෑවා. මේ නිසා අද වෙද්දී ලංකාවේ සීමිත පිරිසක් විතරයි කුෂිකර්මාන්තයේ නියැලෙන්නේ. වගා කරන්නේ. අද ලංකාවේ වගා කරන ගොවි ප්‍රමාණය ජන කොට්ටාස අතරින් ගත්තාම ජනගහනය අතරින් ගත්තාම ඉතා සුළුතර ප්‍රමාණයක්. නමුත් දැන් මේ වන විටදී මෑත කාලේ අපේ රජයන් සහ ඒ කුෂිකර්මාන්තයේ අමාත්‍යාංශය සහ ඒ අමාත්‍යවරු ගන්න ඇතැම් ප්‍රතිපත්ති මත තීරණ මත ලංකාවේ මේ වන විටදී කුෂිකර්මාන්තය සඳහා ප්‍රධාන බලපෑමක් ඇති කරන්න පුළුවන් පොහොර සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා.
එතකොට ලංකාවේ ඉස්සර ඈත අතීතයේ කෘෂිකර්මාන්ත වල කාබනික වගාව සිදු කරා. ලංකාවේ පසට බලපෑමක් ඇති වුණේ නැහැ. අපි අපිටම ආවේනික ක්‍රම භාවිතා කිරීම හරහා අපි ලස්සන්ට කෘෂිකර්මාන්තය කරා. හැබැයි අපේ රට ජාතින් තුනකට නතු වෙනවා. අපේ රටේ තිබ්බ සංස්කෘතිය නැති වෙනවා. විදේශ ආධිපත්‍ය අපේ රටට කිඳා බහිනවා. මේ තුලින් අපේ රටේ තිබ්බේ ස්වයංපෝෂිත අර්ථක්‍රමයේ බිඳ වැටෙනවා. කෘෂිකර්මාන්තයේ රජයේ වූ අර්ථකමේ බිඳ වැටෙනවා. වාණිජ්‍ය භෝග වගාවන් රට තුල රජයනවා. මේ නිසා අපේ වැවීම කියන සංකල්පය වෙනත් දිශාවකට යොමු වෙන ওই කාරණේ නිසා. ඊට පස්සේ විවෘත ආර්ථිකය අපේ රටට ඇති කරපු බලපෑමත් එක්ක අවසානයේට අපේ රටේ කාබනික පොහොර ටික බල්ලට ගිහිල්ලා අපි රසායනික පොහොර වලට හුරු වෙනවා. රසායනික පොහොර වලට හුරු වෙච්ච අපි මේ රටේ පාලනය කරපු දේශපාලඥයන්ගේ රසායනික පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය මත දිගින් දිගටම දශක ගණනාවක් තුල රසායනික පොහොර භාවිත කරන අපේ අස්වැන්න සඳහා. එහෙම භාවිතා කරපු අපේ ගොවියෝ රසායනික පොහොර වලට වෙනවා. එහෙම හුරු වෙමින් හිටපු අපේ ගොවියොන්ට මෑත කාලයේ ඇතිවෙච්ච ඇතැම් ප්‍රතිපත්ති සහ තීරණ මත පවතින රජයේ ගත්ත විවිධ තීරණ හරහා කෘෂිකර්මාන්තයේ ඇමතිවරු සහ අමාත්‍යවරුන් මණ්ඩල ගත්ත තීරණ නිසා ඒ රසායනික පොහොර නැවැත්වීමත් කාබනික පොහොර නැවත ගෙන්වීමත් නැත්නම් කාබනික පොහොර වගාවන්ට යෙදීමත් ගැන සාකච්ඡාවක් ඇති වෙනවා. මෙන්න මේ කාබනික පොහොරයි රසායනික පොහොරයි මත තමයි අද වෙද්දි පොහොර ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒතර අපේ රටේ පාලන පක්ෂයේ ඉන්න පාලන තන්ත්‍රවල ඉන්න දුරදිග සිතා බලා කටයුතු නොකරන දූරදර්ශී නොවන විවිධ නායකයෝ ගත්ත තීරණවල ප්‍රතිඵල භුක්ති විඳින අද වෙද්දි ගොවියා. තව ටික දවසකින් ලංකාවේ වැසියෝ තමයි ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ. අද වෙද්දි ගොවීන්ට සිදුලා තියෙන දැවැන්තම ගැටලුව තමයි අද වෙද්දි ගොවියට උදෙසා කාබනික පොහොර ටිකක් නැහැ, රසායනික පොහොර ටිකක් නැහැ. ඒතර අද වෙද්දි ගොවියෝ පොහොර නොමැතිව පාරවල් වල උද්ඝෝෂණය කරනවා. අපි දැකලා නැහැ මෙහෙම උද්ඝෝෂණ. තමන්ගේ පාඩුවේ වගාවක් කරගෙන හිටපු ගොවියා කුඹුරේ බැහැලා අමුඩේ ගහගෙන උඩින් හිරුආලෝකයක් යටින් දියත් එක්ක ෆයිට් කරමින් සෑහෙන ගේමක් දීපු ගොවියා, රටේ මිනිසුන්ට කණ්ඩ දීපු ගොවියා, රටේ මිනිසුන්ගේ ආර්ථිකය සරි කරපු ගොවියා, කුඹුරෙන් අපේ පිඟානට බඩ් ටික දීපු ගොවියා අද වෙද්දි බෝට් ලෑලි උස්සගෙන පොහොර ටික ඉල්ලලා හිඟා කන තත්යකටපත් වෙලා තිනවා. අද වෙද්දි රටේ අස්වැන්න වගාව කෙසේ වෙතත් කෘෂිකර්මාන්තය අඩාල වෙලා තිනවා. ආර්ථික විශ්ලේෂකයෝ සහ කෘෂිකාර්මික විශ්ලේෂකයෝ පැහැදිලිව කියනවා අනිවාර්යෙන් මේක ප්‍රතිඵලය මත තව මාස 5ක් 6ක් ඉස්සරහට යද්දී අපේ රටේ සහල් හිඟයක් ඇති වෙනවා. අපේ රටේ භෝග හිඟයක් ඇති වෙනවා. අපේ රටේ වාණිජ වගාව වාණිජ භෝග කියන ඒවා පහළට වැටෙනවා. පිටරටට අපිට අපනයනය කරන්න තියෙන වාණිජ භෝග නැති වෙනවා. මේ නිසා ලංකාවේ අනාගතය පිළිබඳ අද වෙද්දී යම්කිසි ගැටලුවක් සැකයක් සංකාවක් අපි හැමෝම තුළම මතුවෙනවා. අපේ රටේ අනාගතයේ තව මාස 5කින් 6කින් තව අවුරුද්දකින් අපේ රටේ අනාගතය තුල ආහාර හිඟයක්, ආහාර ගැටලුවක්, ආහාර දුර්භික්ෂයක් ඇති වෙයි කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ தත්ත්වය වළක්වමින් හැම පාර්ශ්වයක්ම හැකි ඉක්මනින් මේ අනාගතයට බලපෑමක් ඇති කිරීමට හැකියාවක් තියෙන පොහොර සම්බන්ධ දැමැන්ත ප්‍රශ්නය කඩිනමින් විධිමත්ව විසඳීම කළ යුතුයි. මේකට හැම පාර්ශ්වයක්ම මැදිහත් විය යුතුයි කියලා ඔබට කියන්න පුළුවන්. ඒක තමයි අන්තර්ගතයේ පළමු ඡේදය තුල ඔබ කියන්නේ. එතනදී විශේෂයෙන්ම අතීතය පිළිබඳව ඔබට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් අවසානයේදී. එතන කියන්න පුළුවන් අතීතයේ මේ වගේ දේවල් තිබ්බේ නැහැ. අතීතයේ ශ්‍රී රාජාණ්ඩු ක්‍රම තුල රජුගේ ප්‍රධාන අභිමතාර්ථය උනේ අභිප්‍රාය උනේ වෙන කර්මාන්ත ගොඩනැගීම නෙවෙයි. කුෂි කර්මාන්තයේ ගොඩනැගීම. වවන්නෝ දිනන්නෝ කියන සංකල්පය තුලින් මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියන යථාර්ථයේ සනිටුහන් කරමි. අතීතයේ ගොවියට මහගු ස්ථානයක් රාජ පරම්පරාවන් ලබා දුන්නා. රටේ රජු විසින් පාලන අධිකාරිය විසින් රටේ නීති තන්ත්‍රය විසින් රටේ පවතින කුෂිකාර්මික වගාබිම් සංවර්ධනය කළ මිනිසුන්ට ඒ වගේ වගා කරන්න පොහොර ආදී දේවල් දීලා අදාළ සැප පහසුකම් ලබා දීලා සියලු සම්පත්දායකත්වය සම්පාදනය කළ රටේ ප්‍රධාන බත කියන දේ නිෂ්පාදනය කළා. මිනිසුන්ට කන්න අවශ්‍ය ආහාර සංස්කෘතියක් ඉස්සර හැදුවා. නමුත් අද වෙද්දී මේ සියල්ලක්ම විනාශ වෙලා ගිහිල්ලා අපේ රටවලින් හාල් ටික එනකම් බලන් ඉන්න පිරිසක් බවට පත් වෙලා තියෙනවා. අපිට යන්න වෙනවා එහෙනම් අනාගතය ගැන කතා කරන්න මේ මාතෘකාව. මේ මාතෘකාවේ අනාගතයත් එක්ක බැඳිච්ච ප්‍රශ්න සමුදායක් තියෙනවා. ශ්‍රී ලංකාවේ දැනට පවතින පොහොර සම්බන්ධ දැමැන්ත ප්‍රශ්නය අනාගතයට බලපාන ආකාරයේ ප්‍රශ්න සමුදායක් තියෙන අද වෙද්දී අපිට වෙනම ඡේදයක් ඒ ගැන ලියන්න වෙනවා. එතන කතා කරගෙන යද්දී අපි පළවෙනියට කියන්න ඕනේ
මෙතන තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි ලංකාවේ පොහොර සම්බන්ධ දැවැන්ත ප්‍රශ්නය ගැන කතා කරද්දී ඇති වෙලා තියෙන පළවෙනි ගැටලුව තමයි අද වෙද්දි ලංකාවේ වගා කටයුතු සඳහා භාවිතා කරන වැවීම් කටයුතු කරන්න කුෂිකර්මාන්තේ කරන්න ගොවීන්ට පොහොර නැහැ. අක්කර ගාණක් වගා කරන ගොවියට පොහොර කිලෝ එකක් දෙනවා අක්කර ගාණට ඉහපන් කියලා. ගොවියොන්ට මල පැනලා ඒ පොහොර කිලෝ එකක් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ මූණට ගහලා යනවා යන්න මල පැන. ඒක සාධාරණයි. කාටවත් කරදර නොකරන කාගේවත් කඩා බැදී ගැනීමක් කරන්නේ නැතුව අහිංසව කුඹුරක් කොටාගෙන ජීවත් වෙන ගොවියට පොහොර ටිකක් නෑ අද පාවිච්චි කරන්නේ. මේකෙන් ඇති වෙන ප්‍රධාන ගැටලුව තමයි අංක 1 ගොවි මහතා සම්පූර්ණයෙන්ම කුෂිකර්මාන්තෙන් වගා ගොවිතැනින් අයින් වෙනවා. මේක කොයිතරම් කාලකන්ණි වැඩද? ඒක තමයි අනාගතයේ තියෙන පළවෙනි ගැටලුව. ගොවියට මෙහෙම ඔට්ටු වෙවි ගොවියට තියෙන පුකේ අමාරුවට කාටවත් කණ්ඩ දෙන්න රටක් හදන්න ගොවියට අමාරුවක් නැහැ. ගොවියට පොහොර ටික නිසියාකාරයට ලැබෙන්නේ නැත්නම් ගොවියා පාවි ගොවිතැන් කරන්නේ නැහැ. ගොවියා කියාවක් කරනවා. ගොවියා කුලී රස්සාව කරනවා. ගොවියා බස් කොන්දොස්තර කෙනෙක් වෙයි. ගොවියා වෙන තැනක වැඩට යයි. එතකොට කෝ අපිට කණ්ඩ කැම ටික හදන ගොවීන් පළවෙනිම මේකේ ගැටලුව තමයි ගොවි පවුල සම්පූර්ණයෙන්ම කුෂිකර්මාන්තයෙන් වගා ගොවිතැනින් අයින් වෙන මේ පොහොර ගැටලුව නිසා. මිනිසුන්ට වගා කරද්දී සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පොහොරක් නැතුව මොකටද මිනිස්සු වගා කරන්නේ? ගොවින් සම්පූර්ණයෙන් තමන්ගේ වෘත්තියෙන් අයින් වෙනවා. ඒතර අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. කවුද යකෝ ගොවිතැන් ටික කරන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඊට පස්සේ ගිහලා හාන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඊට පස්සේ වගා කරන්නේ. අස්වැන්න ගෙන්නේ. එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ බූරු පැටවු ටික හරියට මේකට විකල්පයක් ගත්තේ නැත්නම් ක්‍රමවත් විධිමත් පියවරක් මේකට ගත්තේ නැත්නම් අපේ රටේ ගොවියා කියන කෙනාව අපිට තව මාස කිහිපයකින් හොයාගන්නත් බැරි තත්ත්වයක් ඇති වෙයි. අදටත් එහෙම වෙලා තියෙනවා. අදටත් ගොඩක් කට්ටිය කුෂිකර්මාන්තයෙන් අයින් වෙලා තියෙන මේ තත්ත්වෙ මත. අංක 2 තමයි ශ්‍රී ලංකාවේ දැනට පවතින පොහොර සම්බන්ධ ගැටලුවෙන් ඊළඟට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නේ තමයි අපේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය වෙනවා. ගොවියා කුෂිකර්මාන්තයෙන් අයින් වෙනවා. පොහොර වගාව මදි නිසා අස්වැන්න අඩු වෙනවා. වගා කරන ප්‍රමාණය අඩු වෙනවා. එන අස්වැන්නෙන් ප්‍රමාණවත් අස්වැන්න නොලැබීම නිසා ලංකාව තුළ නිෂ්පාදිත අස්වැන්න තුලින් පරිභෝජනයට අවශ්‍ය සම්පත් ප්‍රමාණයක් නැති වෙලා යනවා. එතකොට නිෂ්පාදනය කරන අස්වැන්නයි පරිභෝජනය කිරීමට අවශ්‍ය අස්වැන්නයි අතර යම්කිසි පරතරයක් ඇති වෙලා පැහැදිලිව මම කියනවා තව ටික දවසක් යද්දී අර කිරි පිට ටික නැති වුණා වගේ ගෑස් නැති වුණා වගේ හාල් මුට්ටයක් එද්දී අපේ මිනිස්සු හාල් ලොරි පිටිපස්සේ දුවන කාලයක් තව ටික දවසකින් එළඹෙනවා. පෝලිං වල ඉඳලා හාල් කිලෝ එක හාල් හුඬු ගන්න පුළුවන් කාලයක් ඉස්සරහට එළඹෙන. එතකොට මෙතන වෙන එකම දේ තමයි අපේ රට තුල ආහාර අර්බුදයක් ඇති වෙනවා. මිනිස්සු මහන්සි වෙලා මිනිස්සු වෙහෙස මහන්සි වෙලා මිනිස්සු පරිශ්‍රමය දාලා මිනිස්සු දහඩිය මහන්සිය වගුරුවලා අවසානට බලාපොරොත්තු වෙන්නේ හවස ගෙදරට යද්දි හාල් ටිකක් අරගෙන දරුවන්ගේ බඩකටට කණ්ඩ කෑම ටිකක් අරන් යන එක. දැන් තව ටික දවසක් යද්දි එහෙමත් නැති වෙනවා. මිනිසුන්ගේ අතේ සල්ලි තියෙයි මිනිසුන්ගේ අතේ හාල් නැති වෙයි. එතකොට අපිට කණ්ඩ වෙන්නේ ওই දේශපාලඥයොත් එක්කම එකතු වෙලා අතේ තියෙන හාල් ටික වෙනුවට අතේ තියෙන සල්ලි ටික තමයි කණ්ඩ වෙන්නේ හාල් ටික වෙනුවට. අංක 3 තමයි ලංකාවේ පොහොර ගැටලුව හරියට අපි ප්‍රශ්නයකින් විසඳලා දුන්නේ නැත්නම් අපේ රටවල වෙනත් රටවල් වල ධනපති රටවල් වල අපිට සහල් ආනයනය කරන රටවල් වලට වග කියන්න වෙනවා. ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? අද වෙද්දි අපි එහෙම හිර වෙච්ච අවස්ථා තියෙනවා. අපි අද වෙද්දි තෙල් ගේන්නේ පිටරටින්. හරිද? මැද පෙරදිග කලාපයේ සමහර රටවල් අපිට තෙල් දෙන්නේ. ඒ රටවල් කිව්වොත් ඩිරෙක්ට්ම ඍජුවම උඹලට අපි තෙල් දෙන්නේ නැහැ කිව්වොත් අපේ ලංකාවේ කිසිම කාර්යයක් කරන්න බෑ. අද අපිව හිර කරලා තියෙනවා. අපිට සමහරක් වෙලාවට අද අපිට වෙන ආහාර වර්ග විශේෂිත අවශ්‍ය උපකරණ ඔක්කොම පිටරටවල වලින් ගෙන්නන්නේ. විවෘත ආර්ථිකයත් එක්ක. දැන් එතකොට තව ටික දවසක් යද්දී අපේ රට හාල් ටික කන්න නැති වුනහම ඔය දැන් ඉන්න ඇමතිවරු වගේ පිටරටින් හාල් ආනයනය කිරීම උදෙසා විවිධ ගැසට් ගහලා එහෙම තත්ත්වයන් ඇති කරද්දී අපේ රටේ වගා කරන ප්‍රමාණය අඩුවීම තුලින් පිටරට හාල් වලට අපි බලාපොරොත්තුෙන් හිටියොත් ඒ රටවල් අපිව පාලනය කරනවා. ඒ රටවල් අපිට අවශ්‍ය වෙලාවට හාල් ටික දෙන්නේ නැහැ. පෙට්‍රල් ටික නැතුව ඉන්න පුළුවන්. බස් එක යන්න නැතුව පයින් යන්න පුළුවන්. කිරි පිට ටික බොන්නේ නැතුව ඉන්න පුළුවන්. ගෑස් එක නොමැතිව ලිපක් පත්තු කරගෙන ඉන්න පුළුවන්. යකෝ කණ්ඩ බඩට හාල් ටික නැතුව බත් ටික නැතුව පස් කණ්ඩද අපි? අර අපිට කියන්න තියෙන ජනාධිපති අගමැති ඇමති ළඟට ගිහිල්ලා උඹේ කටේත් පස් මගේ කටේත් පස් කියලා කතාවක් තමයි කියන්නේ. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ රට මේ රට වෙනත් රටවලට යට වෙන්න වෙනවා. ඒතර වෙනත් රටවල් කියන විදිහට අපිට නටන්න වෙනවා. විදේශ ආධිපත්‍යයට අපි වක්‍රාකාරව නතු වෙනවා. මේක අපේ රටේ ස්වාධීනත්වයට
ස්වාධිපත්‍යයට දැඩි බාධාවක් වෙනවා. ඊළඟ කාරණේ තමයි අංක 4. ශ්‍රී ලංකාවේ දැනට පවතින පොහොර සම්බන්ධ දැවැන්ත ප්‍රශ්න ඉස්සරහට විසඳුනේ නැත්නම් මොකද වෙන්නේ? අපේ රටේ ඉන්න උගත්තු ටික පිට රටවල් වලට යනවා. බුද්ධිකලනයක් සිදු වෙනවා. කණ්ඩ නැති රටක මිනිස්සු ඉඳීද ළමයි මේ රටේ ඉන්න දැන් බලන්න මිනිස්සු භාගයක් රට යන්න પાස්පෝර්ට් හදන්න කී දෙනෙක් පෝලිං වල බඩ ගන්නවා. ඒතර අපේ රටේ ඉන්න හොඳම මිනිස්සු ටික පිට රට වලට ගියාට පස්සේ ඉන්න මීහරක් 225ත් එක තමයි අපිට ඉතුරු ද්වේවල් කරන්න වෙන්නේ. ඒතර ඔබට මතක තියාගන්න එක දෙයක් තියෙනවා. රටේ කණ්ඩ කෑම ටික නැති වුනහම රටේ පොහොර පිළිබඳ ප්‍රශ්න වුනහම වගාව කියන එක නැති වුණාට පස්සේ අපේ රටේ ඉන්න මිනිස්සු ටික මෙහෙ ඉන්නේ කණ්ඩ නැති රටක ඉඳලා වැඩක් නැහැ. මේ මිනිස්සු අපේ රටවල් අතහැරලා යනවා. ලංකාව නිකම්ම රාජික රටක් බවට පත් වෙනවා. ඊළඟට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි ශ්‍රී ලංකාව කියන රට අපකීර්තියට පත් වෙලා ලෝකයේ දිලිඳු දුගී දුප්පත් රටක් බවට පත් වෙනවා. මේ සියල්ල සිදු වෙද්දී ආර්ථික වශයෙන් අපි කඩා වැටෙනවා. බලන්න අපිට විදේශ සන්තිත ටික ගොඩනගන්න වෙනවා පෙට්‍රල් ගේන්න. පෙට්‍රල් ටික ගන්න නැති විදේශ සන්තිත නැති රටකට හාල් ටිකක් ගේන්න විදේශ සන්තිතක් තියෙත්. ඒතර අපේ රටේ ආර්ථිකය පහළ වැටෙනවා. රුපියලය පහළ වැටෙනවා. ඇමරිකන් ඩොලර් එක ඉහළ යනවා. ඔය කතා කරන මහ බැංකුව අධිපතිලට මහ බැංකුවට එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වෙනවා. ලංකාව කියන්නේත් අර සෝමාලියාව ඉතියෝපියාව වගේ ඛණ්ඩ නැති රටක් බවට පත් වෙනවා. තව ටික දවසක් යද්දී හරියට මේ ප්‍රශ්නේ අපේ මිනිස්සු ටික විසඳුවේ නැත්නම් මේ පොහොර ප්‍රශ්නේ විසඳලා ගොවිතැනට අවශ්‍ය වගාවන් කිරීමට අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර ටික හරියට දුන්නේ නැත්නම් පුතා අපිටත් අර සෝමාලියාවේ සහ ඉතියෝපියාව වගේ මිනිස්සු වගේ තනිකර කණ්ඩ වෙන්නේ මැටි බිස්කට්. මැටි බිස්කට් තමයි අපිට කණ්ඩ වෙන්නේ. එහෙනම් ඔබ කියන්න ඕනේ රචනාවේ අවසාන කොටස යටතේදී මේකට ගත යුතු විකල්ප මොනවද? අපේ රටේ පොහොර කියන දැවැන්ත ප්‍රශ්නේ විසඳලා කොහොමද අපේ රට හරියට කෘෂිකර්මාන්තය සඳහා නැඹුරු කරන්නේ? මේකට මැදිහත් වීම කරන්න ඕනේ අපිට නෙවෙයි. ඉස්සලාම අංක 1 රටේ ප්‍රධාන නායකයාගේ ජනාධිපතිගේ ඉඳලා අගනායකයා වෙච්ච අගමැතිගේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුගේ ඉඳලා කෘෂිකර්මාන්තයේ ඇමති ඉඳලා අමාත්‍යාංශවල ඉඳලා මෙවුන්ගේ මේ පඬිතකම් නැතුව රටේ ජාතික ප්‍රතිපත්තියක් කෘෂිකර්මාන්තයේ නංවාලීමට ගත යුතුයි. බක පඬිතකම් කරන්නේ නැතුව රටට අවැසි කාලීන වශයෙන් වැදගත් ප්‍රතිපත්ති තීරණ වලට එළඹෙන්න ඕනේ. සමහර දේවල් තියෙනවා දීර්ඝ කාලයක් ගිහිල්ලා තමයි අපිට ඒක කරන්න පුළුවන්. අපේ රටේ රසායනික පොහොර දශක ගණනාවක් තුල පාවිච්චි කරන්න ඒක එකපාරට අපිට නැති කරන්න බෑ. ඒක ක්‍රමක්‍රමයෙන් විධිමත්ව තමයි කාබනික පොහොර කරන්නට හුරු කරන්න ඕනේ. ඒතර ඒක ගන්න ඕනේ රජයේ විසින් තීරණයක් විදිහට. ගොඩක් කට්ටිය කියනවා කාබනික පොහොර හොඳයි කියලා. මොන ලබ්බද්ද කාබනික පොහොර පිට රටින් ගෙනවා නම් ඒක කොහොමද හොඳ වෙන්නේ? එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ තුල ඉඳිමින් අපි කියන්න ඕනේ රජය තමයි මේකට විධිමත් ජාතික වැඩපිළිවෙලක් හදන්න ඕනේ. කෘෂිකර්මක ඇමති බක පඬිතකම් කියවන්න නැතුව පඬිතකමට නගලන්න නැතුව මේ සම්බන්ධයේ මානව සංවේදී චරිතයක් විදිහට අනිත් බුද්ධිමත් පිරිසත් එක්ක කතා කරලා විපක්ෂයත් එක්ක කතා කරලා උන් ගැට ගහ ගන්න නැතුව දේශපාලනීකරණයෙන් තොර වෙන්න නැතුව කෙලින්ම නිවැරදි තීරණ ගන්න ඕනේ. අද වෙද්දි විපක්ෂයේ රෙද්ද උස්සන් ගිහලා කෑ ගහනවා. උන්ට මේ දේශපාලනීකරණය තුලින් වාසි ලබා ගන්න උන් උත්සාහ කරනවා. හැබැයි පැහැදිලිව මෙතන තියෙන ගැටලුව තමයි විපක්ෂයේවත් රටේ ජනාධිපතිවත් අගමැතිවත් පාලන පක්ෂයේවත් ඇමතිවත් අර දුප්පත් ගොවියා ගැන හිතන්නේ නැහැ, රටේ පොහොර ප්‍රශ්න ගැන හිතන්නේ. හැමෝම තමන්ගේ වාසිය තර කරගන්න තමයි මේක අවස්ථාවක් කරගන්නේ. අංක 2 තමයි අපේ රටේ තියෙන නීති පද්ධතිය. නීති පද්ධතිය හරහා අපි හිර කිරීමක් කරන්න ඕනේ අපේ රටේ කෘෂිකර්මාන්තය කියන සාධකේ. වවන්නෝ දිනන්නෝය මඩ හොදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියන පරමාදර්ශී වැකි අරගෙන අපේ රටේ ඛණ්ඩ තියෙන කෑම ටික નિયમિત පරිදි සුරක්ෂිත කරන්න අලුතෙන් නීති මාලාවක් පනවන්න ඕනේ. මේවා හිතිච්ච විදිහට දේශපාලඥයින්ට අත්නෝමතික ලෙස වෙනස් කිරීමට ඉඩ නොදිය යුතුයි. එලෙස කරලා ප්‍රධාන නීතිමය රාමුවක් ඔස්සේ ක්‍රමානුකූල සකස්මක් යටතේ අපේ කෘෂිකර්මාන්තය වර්ධනය කිරීම උදෙසා යම් යාවත්කාලීන පියවර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම රටේ අධ්‍යාපන ශාස්ත්‍රය හරහා මේකට හොඳ තීරණ ගන්න පුළුවන්. අපි අධ්‍යාපනය තුල කෘෂිකර්මාන්තය කියන එක වැඩි කරන්න ඕනේ. අපි ගත්තාම චීනේ, ජපානයේ, ඇමරිකාවේ කෘෂිකර්මාන්තයේ පිළිබඳ විවිධ උපාධි තියෙනවා. ඒ උපාධි හරහා විවිධ දක්ෂයෝ බිහි කරනවා. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්න ප්‍රතිපත්ති හදන්න රාජ්‍යමය තීරණ ගන්න નિયમિત උගත් පිරිසකට දීලා නැහැ. අධ්‍යාපනයෙන් අඩු මිනිස්සු තමයි මේ වගේ තීරණ ගන්න. නමුත් ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඉදිරියේදී අපේ රටවල් වලට එන්න පුළුවන් අර්බුද ගැන. ඒ නිසා අධ්‍යාපනය සම්බන්ධ කරගෙන බුද්ධිමත් විශ්ලේෂකයන් මෙතෙන්ට අරගෙන નિયમિત ප්‍රතිපත්ති ඔවුන් හරහා හදලා රජයේ විසින් ඒවා යහපත් පරිදි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් අනිවාර්යෙන් පැනනගලා තියෙනවා. ඒ වගේම රටේ පවතින මාධ්‍ය ආයතන වලට, ශ්‍රව්‍ය දෘශ්‍ය මුද්‍රිත කියන මාධ්‍ය ආයතන වලට, සමාජ මාධ්‍යර වගකීමක් තියෙනවා. මේ පොහොර ප්‍රශ්නේ පිළිබඳ සමස්ත ලාංකිකයන් දැනුවත් කළා එක හඬක් නගන්න. මොකද මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද අපි කිව්වට බෝඩ් ලෑලි උස්සගෙන ගොවීන් පිස්සු කෙලිනවා කියලා අමුඩු උස්සගෙන ඇවිල්ලා ගොවීන් පිටකොටුවේ පිස්සු කෙලිනවා කිව්වට
ඒ මිනිස්සු කෙලින පිස්සුව තව ටික දවසකින් තමයි අපිට තේරෙන්නේ හරියට. අපිට ගෙදරට තියෙන කණ්ඩ තියෙන බත් ටික නැති වුණාට පස්සේ ඔයාගේ මගේ පිඟානේ කණ්ඩ තියෙන බත් ටික නැති වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අරුන් බෝට් ටික උස්සගෙන දැඟලුවේ මොකද්ද කියලා. ඒතකොට දැන් මෙතනදී පැහැදිලිව රජයේ අමාත්‍යාංශ වලට වගේම මාධ්‍ය ආයතන වලටත් පැහැදිලි වගකීමක් තියෙනවා මේ කුෂිකර්මාන්තයත් එක්ක බැඳලා තියෙන ගැටලු මහජනතාවට පැහැදිලි කරලා පෙන්වලා දෙන්න. අපි දන්නවා අපේ රටේ හාල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අතරමැදි සහල් එකතු කරන පුද්ගලයෝ ලංකාවේ ප්‍රධාන ධනපතියන් බවට පත් වෙලා තියෙනවා. ඒතර මාධ්‍ය හරහා පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ තියෙන සහල් පිළිබඳ ප්‍රශ්නේ, පොහොර පිළිබඳ ප්‍රශ්නේ මහජනතාවට දැනුවත් කරන්න ඕනේ. රටේ තියෙන ප්‍රශ්න පිළිබඳ පොදු කතිකාවතකට අරන් ඇවිල්ලා එක මහජන හඬක් ගොනු කරන්නට මාධ්‍ය ආයතනීය මහජනතාවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මොකද දේශපාලනඥයින්ට බැයි නම් අපේ මහජනතාව හරහාවත් එතන යම්කිසි පියවරක් ඉදිරියට තබන්න ඔවුන්ට හේතු ගැනීමක් කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ තව දෙයක් මේකේ කරන්න පුළුවන්. ජන සමාජයේ ජීවත් වෙන හැම මිනිස්සයාටම Tamanට හැකියාවක් ලැබෙන පරිදි තමන්ගේ ගෙවත්තේ තමන්ගේ ඊට පස්සේ ගත්තාම වගාබිමේ තමන්ට හැකියාවක් ලැබෙන පරිදි අපේ දේශීය අනන්‍යතාවය විදහා දක්වන කාබනික පොහොර අපි හදාගෙන අපේ අදාළ වගාවන් කිරීමට හැකියාවක් තිබෙනවා. හැබැයි ඒක ජාතික තලයෙන් කරන්න බෑ. ඒතර අපිට ඒ වගේම කරන්න පුළුවන් ගෝවින්ගේ මේ ප්‍රශ්නෙට අපි සහයෝගය දෙන්න ඕනේ. ගෝවින්ත් එක්ක අපි එකහුව වෙලා හිට ගන්න ඕනේ. මෙතනදී මම කියන්නේ අපි ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න ඕන කියලා. නමුත් මේක ගොවියාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක රටේ ප්‍රශ්නයක්. ඒ නිසා මේක මහජනතාවට වගකීමට විය යුතු ප්‍රශ්නයක්. එතකොට අපි ගොවින් උද්ඝෝෂණය කරද්දී බක ගගා ගෙදර ටීවී එකේ රිමෝට් එක කරගෙන hina වෙවි ඉඳලා වැඩක් නැහැ. මොකද ගොවින් උද්ඝෝෂණය කරාට උද්ඝෝෂණය කරන්නේ රටේ තියෙන බත් පිඟාන වෙනුවෙන්. රටේ තියෙන බත් හාල් හුණ්ඩුව වෙනුවෙන්. මේක දුප්පතාගේ කෑම වෙනුවෙන්. එතකොට මම පැහැදිලිව ඔබට කියනවා ඒ නිසා අපේ සමාජය තුළ ජීවත් වෙන හැම මිනිස්සෙක්ම වවන අතර කුෂිකර්මාන්තයේ නියැලෙන අතර ගොවියාගේ ප්‍රශ්නයට අපිත් සංවේදී වෙලා ඔවුන්ත් එක්ක නැගී ඉඳලා මේ රටේ තියෙන මේ පොහොර ප්‍රශ්නේ විසඳන ලෙස රජයට බල කරලා ඒකට සුදුසු විසඳුමක් කරගෙන ඒ විසඳුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි. මේ සියල්ලම කිව්වට පස්සේ රචනාව අපිට අවසන් ඡේදය තුල අවසන් කිරීමට හැකියාවක් තියෙනවා. අපි කොහොමද රචනාව අවසන් කරන්නේ? අපි රචනාව අවසන් කරන්න ඕනේ කෙලින්ම සාරාංශකරණයක් තුලින්. ඔයා කියන්න ඕනේ ඔයාගේ රචනාවේ අපේ රට ගැන ඔබ කියලා තියෙනවා. කුෂිකර්මාන්තය ගැන කියලා තියෙනවා. කුෂිකර්මාන්තයත් එක්ක මතුවෙච්ච ගැටලු ගැන කියලා තියෙනවා. ඒවට ගත හැකි විසඳුම් ගැන කියලා තියෙනවා. ඒකල ඔබ අවසානට කියන්න ඕනේ අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ දැනට පවතින පොහොර සම්බන්ධයෙන් විශාල ගැටලුවක් කාබනික සහ රසායනික පොහොර පිළිබඳ ආందోලනාත්මක විවාදයක් තියෙනවා. මේ ආందోලනාත්මක විවාදයට තිත තියලා අනිවාර්යෙන් අපේ රටේ පාලකයෝ ජනතාව ඉතා ඉක්මනට මේකට පියවරක් අරගෙන අපේ රටේ ගොවියට පොහොර ටික හරියට ලබා දීලා වගා කිරීම සඳහා අවැසි පරිසරයක් නිර්මාණය කළ යුතුයි කියලා ඔබට රචනාව අවසන් කරන්න පුළුවන්.